ඔයිට වැඩිය හොඳයි බන්දුල මහත්තයා කැලණි පන්සල ළඟට ඇවිල්ලා ලේන්සුවක් දාලා හිඟා කෑවන. මේ මාසෙකනු රුපියල් 2ක් ගැහුවා කියන්නේ ඇත්තටම ලැජ්ජ නැති වැඩක්. සමහරක් වෙලාවට අපිට හිතෙනවා බන්දුල මහත්තයාට දුවලා දෙන්නෙක් ඉන්නේ හින්දා දෑවැද්දට දැන් මේ රටේ කෑලි විකුණනකොට විමල් වීරවංශලා කෝ කියන දේ තමයි අපිට විශේෂම අහන්නේ. රට පැන්නම් පස්සේ දවසක මේ රට පාලනය කරා එක්ක චීනය, එක්ක ඉන්දියාව, එක්ක ඇමරිකාව. අපි ඉල්ලනවා රැජිනගෙන් අපිට මේ රටට ලබා දුන්නු නිදාස එපා ආපහු මේ රට බාර අරගෙන අපිට හදලා දෙන්න කියලා. මොකද සුද්දා දීලා යනකොට රුපියලක්වත් ණය නැති රට පර සුද්දෝ ටික එක්කව වෙලා අන්තිමට බිලියන ගණන් ට්‍රිලියන ගණන් මේ රට ණය උගලකට හරවල ඉවරලා එච්චර රටට කීර්තියක් අරගෙන ආපු ඒ කලාකාරණියකින් දේශපාලනයට එනවද කියලා. අප්පිරියයි ඒවා. යෝහානිට අප්පිරියයි ඒවා. මොකද ඊට වැඩිය හොඳ කීර්ති නාමයක් අරගෙන ලොවක් හඳුන්වන කියන්නේ මේ වගේ මේ ජරා වලකට ඇවිල්ලා වැටෙයි. විනාශ වේද? අර කුණහාපර සින්දු කියන අර කුණහාප රැප් හදන එවුන්නන් රින්ගයෝ පාර්ලිමේන්තු වලට. ඒක නිසා The News Reporter මේ රටේ අපි දකිනවා දැන් දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. ශීඝ්‍රයෙන් ඉහළ යනවා. උදේ නැගිටිනකොට බඩු මිලේ කීයක් හරි මොකක් හෝ වැඩි වෙලා. ඒක නිසා අපි විශේෂයෙන්ම අහන්න ඕනේ දැන් අපි දැක්ක උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ දිනේදී කියනවා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා මේ රටේ. එතකොට පෙට්‍රල් ලීටරයකින් ලබන පාඩුවත් ඩීසල් ලීටරයකින් ලබන පාඩුවත් එතුමා පැහැදිලි කරලා දුන්නා. එතකොට අපි අහන්න ඕනේ ඛනිජ තෙල් අමාත්‍යවරයාගෙන් මේ රටේම තියෙනවා ඉන්දියන් ඔයිල් සමාගම් IOC එක අපි කවුරුත් දන්නවා. එතකොට මේ IOC එක ලාභ ලබන්නත් අපේ රටේ සිපෙට්කෝ ආයතන පාඩු ලබන්නත් හේතුව මොකද්ද කියන එක අපිට අහන්න ඕනේ. ඒක නිසා මේ සම්බන්ධව හොයන්න විශේෂ කමිටුවක් පත් කරන්න කියනවා. මොකද අපේම රටේ මේ ඛනිජ තෙල් අමාත්‍යාංශය පාඩු ලබනකොට IOC සමාගම ලාභ ලබනවා නම් එතන යම් ගැටලුවක් තියෙනවා. ඒක නිසා මේ සම්බන්ධව විශේෂ කමිටුවක් යොදලා පරීක්ෂණයක් ආරම්භන්න කියන පණිවිඩය අපි විශේෂම කියනවා. මොකද අපි දැක්ක පහුගිය කාලේ ඔය හැම ඇමති කෙනෙක්ම උදය ගම්මන්පිල මහත්මයා ආවේ මේ රටේ දේශීය සම්පත් විදේශීය සමාගම් වලට දෙන්නේ නැහැ කියලා. අපිට මතකයි විමල් වීරවංශ මහත්මයා කොහොමද කතා කරේ කියලා ඇමරිකානු සන්නාම පවා ඉවත් කරන්න කතා කරේ. හැබැයි මේ වෙනකොට රටේ සම්පත් විදේශිකයන්ට ඔහේ ලයි ලයියේ විකුණනවා. කෑලි කෑලි විකුණලා දෙනවා. එතකොට අපි දකිනවා මේ වෙනකොට භයානක තත්යකට රට ගිහිල්ලා තියෙන. මොකද ඉන්දියාවෙන් කියනවා චීනය සමහරකට අපේ රටට මේ ඇවිල්ලා ඉන්නේ ඉන්දියාවේ රාස් හොයන්න කියලා. එතකොට අනාගතයේදී මේ රට ලොකු යුද පිටියක් බවට පත් වෙනවා කියන එක අපිට සෑහෙන්න විශ්වාසයි. මොකද මේ ආකාරව චීනයයි ඉන්දියාවයි පැටළුනොත් අපේ රටේදීම තමයි අපේ රටේ ජනතාවනම තමයි මේ වලට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා දැන් කාටත් පේනවා කෑලි කෑලි විකුණන යනවා. ගම්මන්පිල මහත්තයා ඒ සම්බන්ධව කතා කරන්නෙත් නෑ. ගම්මන්පිල මහත්මයාත් කියනවා ගෑස් සම්බන්ධව දෙනවා නම් ඒක ඇමරිකානු සමාගම දෙන එක හොඳයි කියලා. දැන් ඉන්දියාවට එහෙන් සමහරක් ඒවා දෙන්න යනවා. එතකොට අපි අහනවා මේ ගම්මන්පිල මහත්මයාගේ ගජ මිතුරාවන විමල් වීරවංශ මහත්මයා කෝ? විමල් වීරවංශ මහත්මයා නෑ කතා කරන්න. අපිට මතකයි සීතා ආරම්භපොළ මහත්මිය පෞගේ දවස්වල කතා කරේ කොහොමද කියලා. උන් එන්නේ මේවයි තියෙන පැලෑටිය පවා උගුල්ලගෙන යන්න කිව්වා. සීලුම දේවල් අතු ගාගෙන යන්න එන්නේ අම්මේ කියලා කිව්වේ කෑ ගහලා. ඉතින් ඒ වචන වලට තමයි සමාජයේ හැම මිනිස්සයාම අනේ මේ ඇත්ත තමයි කියන්නේ කියලා හිතලා. හැබැයි දැන් සීතාරම්භපොළ මහත්මියත් නෑ හොයන්න. මොකද එයාට අවශ්‍ය දේ එයා ගත්ත අරගෙන ගියා. එයාට වුණුනේ පුංචි ටෝච් එකයි අර දිග කුඩේ. ඒක අරගත්ත එයාගේ අවශ්‍යතාවයට ඒ දෙක අරගත්ත. එයා නෑ දැන් මේ ජාතික සම්පත් විකුණනවා. සීතාරම්භපොළ සද්ද නෑ. ඇමරිකානු සන්නාමක ගලවන්න කතා කරපු විමල් වීරවංශ මහත්මයා සද්ද නැහැ. අපි අහනවා කෝ මෙන්න මේ බහුජාතික සමාගම් වලට විකුණන. එතකොට අපිට අහන්න ඕනේ විශේෂයෙන්ම තව කාරණයක් තමයි අපි දැක්ක පහුගිය කාලේ ඉන්දියාවේ එක සමාගමකට වරාය එක පරයන්තයක් දෙන්න යනකොට කොහොමද මේ රටේ දේශප්‍රේමියෝ කෑ ගැහුවේ කියලා. හැබැයි ඉන්දියාවට උමනා වෙලා තිබ්බේ වෙනත් පරයන්තයක්. ඒක ගන්න අරකට මවාපාල පොඩි නාට්‍යයක් පෙන්නලියලා දැන් ඉන්දියාවට අදාළ කොටස මේ රටේ තියෙන විශාලම පර්යන්තය බටහිර පර්යන්තය මේ වෙනකොට ඉන්දියාව අත්පත් කරගන්න යනවා. එතකොට මේ ඉන්දියාව මේ ජැටිය ගත්තන් පස්සේ චීනෙට යම් බයක් තියෙනවා. මොකද ඒ ආසන්නයම තමයි චීන නගරය පිහිටලා තියෙන්නේ. ඒක නිසා යම් ප්‍රශ්නයක් මේ රට තුල පැහැදිලිව පේන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රශ්න වලට ඇදලා දැම්මේ කවුද? එතකොට පෞගේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ යහපාලන ආණ්ඩුව විවේචනය කළා මෙන්න මේ ජාතික සම්පත් විකුණනවා. මේ රටේ සියලුම දේවල් බින් අඟලක් නෑර විකුණනවා. මේව රැක ගන්න ඕනේ කියලා ආපු මිනිස්සු දැන් ලහියේ හැමදාම බැලුවොත් කොටස් වශයෙන් දීලා දානවා. දැන් මේගොල්ලෝ මේ විකුණන එක නෙමෙයිනේ කියන්නේ. විකුණනවා කියන්නේ දැන් මේගොල්ලන්ගේ අලුත්ම එක තමයි බද්දර දෙනවා කියලා කියන්නෙත් නෑ. ගිවිසුමක්. අපි මේ ගිවිසුමක් අස්සම් කරේ.
ඒ කියන්නේ අර පොඩි වචනයන් givisුමක්. ඒතකොට මිනිස්සු හිතන අනේ මේ කොළ කෑල්ලක පොඩි මේ එකක් අස්සම් කළා මෙහෙම වෙන්නේ නැති කියලා. හැබැයි එහෙම අන්දන්න පුළුවන් ජනතාවක් මේ රටේ නැහැ. අන්දන්න පුළුවන් ජනතාව ඇත්තේ Tamanට අර අපි කියන්නේ පක්ෂපාතීව Tamanගේ අර වැඩ කොටස කරන අපි කියන්නේ වහල්ලු ඒ කට්ටිය අන්දවන්න පුළුවන් ඇති. හැබැයි මේ වෙනකොට අපි කියන 2025 මොන නායකාවත් මේක ගලව ගන්න බෑ, බේර ගන්න බෑ. ඒ තරම්ට මේ රටේ සම්පත් ටික විකුණලා ඉවරයි. අපිට ඇත්තටම හිතනවා මේ වෙලාවට උතුරේ ප්‍රභාකරන් හිටියනම් අනිවාර්යෙන්ම මේ රටේ ওই ත්‍රිකුණාමලේ වරාය දේවල් විකිනෙන්නෙත් නැහැ. මෙන්න මේ චීනෙන් ඇවිල්ලා මේ පෝට් සිටි හදන්න එන්නෙත් නැහැ. ඉන්දියාව මේවා ඇවිල්ලා වරාය වල ගන්න එන්නෙත් නැහැ. ප්‍රභාකරන් හිටියනම් ඇත්තටම මේක වෙන්නේ නැහැ. බලන් ගියාම ඇත්තටම මේ රටේ මේ මිනිස්සුන්ව කුලප්පු කරලා ಜಾති යාගම් කුලමල ભેද අවුස්සලා ජනතාව කුපිත කරලා ජනතාවට ගහ ගන්න ඉඩ දීලා. ඒ කියන්නේ මේ රටේ එක කොඩියක් යටතේ හිටපු මිනිස්සුන්ව ඒ මිනිස්සුන්ව බෙදා වෙන් කරලා දැම්මා. වෙන් කරලා දාලා දැන් සිංහල මිනිස්සු එක පැත්තක, මුස්ලිම් මිනිස්සු එක පැත්තක, ද්‍රවිඩ මිනිස්සු එක පැත්තක. මේ තුන්ගොල්ලෝ තරහයි. ඒක පැහැදිලිව පේනවනේ. මොකද පහුගිය කාලේ යම් කෝලහල ඒ වලට මේ වලට ඇති කරලා ඉවරලා අවසානයේ මොකද වුනේ? ඒ ಜಾති 3 4 පැත්තකට කඩලා දාලා දැන් පාසුකු පෙහාරේ සිද්ධියෙන් කතෝලික සමාජය වෙනත් පැත්තකට ගියා. දැන් මේ හැමෝම සීසීකට කතෝලික සමාජයේ තරහයි මුස්ලිම් සමාජෙත් එක්ක. මුස්ලිම් සමාජෙත් එක්ක සිංහල සමාජය තරහයි. සිංහල සමාජෙත් එක්ක ද්‍රවිඩ ජනතාව තරහයි. මේ විදිහට ಜಾති 4 පැත්තකට සීසීකට කුඩු කරලා දාලා ජනතාවට හිතන්න දෙයක් නැහැ. මුන් එහෙම කරලා ඉවරලා අවසානයේ මොකද්ද මේ කරලා තියෙන්නේ? රට කෑලි කෑලි වශයෙන් මේ වෙනකොට විකුණලා දාලා තියෙන. දැන් කවුද එකට එක්කහුව වෙලා කතා කරන්නේ? මොන જાතියද ඇවිල්ලා මේ රටේ ජාතික ප්‍රශ්න ගැන කතා කරන්නේ? මොන જાතියද කියන්නකෝ? එහෙම જાතියක් නැහැ කතා කරන්නේ. එක જાතියක්වත් එන්නේ නැහැ මේ වලට කතා කරන්න. මොකද එක එක්කෙනාට තරහ වෙලා තින්නේ. ඒක නිසා එකම පවුලේ හිටපු මිනිස්සු පිරිසක් තමයි මේ කඩා බෙදලා හිත් තුලට කුණු දාලා වෙන් කරලා තින්නේ. මොකද නොදැනුව අපිත් මේ දේවල් වලට අපිත් මැදිහත් වෙලා තියෙනවා. අපිත් ඒක පිළිගන්න ඕනේ. ඒක නිසා අපි ඉදිරියේදී අපි ඉල්ලනවා මේ රටේ සියලුම ජනතාවගෙන් සියලු ජාතීන් එකට එක්කහුව වෙලා මේ රජය මේ රටේ මේ දූෂිත පාලකයන්ව පන්නා දමන යුගයක් ආරම්භන්න ඕනේ. මොකද මේ දේශපාලකයන්ට අවශ්‍යතාවය තියෙන මේ රටේ ಜಾතිවාදෙන් ಜಾති ભેදෙන් මේ සියලුම මිනිසුන්ව බෙදාවෙන් කරලා ඉවරලා මේ රටේ උන්ට ඕනා විදියට මේ කෑලි කොටස් විකුණලා දාලා කොමිස්ලු මුදල් ලබාගෙන ඒ වයින් පිට රටවල් වල ජීවත් වෙන රජසප ගන්න අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. ඒක නිසා අපිට පැහැදිලිව පේනවා මේ රට බෙදා වෙන් කරන පාලකයන්ව ඉස්සල්ලාම අපි වෙනස් කළ යුතුයි. එතකම් මේ රට වෙනස් කරන්න බෑ. ඒ නිසා 2025 මොන නායකයා ආවත් ඒ නායකයාට මේ රට හදාගන්න බැරි විදියට උගුලකට අද දාලා තින්නේ. ඒක නිසා අපිට දැන් පේනවා දැන් ඩොලර් නෑ කියලා කියනවා. බලන් ගියාම මේ රටේ සියලුම පාලකයෝ අර මේ රටේ ඉන්න අහිංසක ගෑනුන්ව රට යවලා ඒ ගෑනුන්ගෙන් හම්බ කරපු ඩොලර් වලින් තමයි මේ රටේ පාලකයෝ ජීවත් වෙලා තින්නේ. ලැජ්ජයි විලි ලැජ්ජයි ඇත්තටම. මහලොකුර කතා කරන්නේ ජාත්‍යන්තරයට අභියෝග කරන්නේ සමහරක් අපි දැක්ක විමල් වීරවංශ මහත්තයාම ඇමරිකාවට අභියෝග කරේ. සන්නාමක ගලවන්න Google අයින්ට කරමුන් කිව්වා, Twitter එපා කිව්වා, WhatsApp එපා කිව්වා, Facebook එපා කිව්වා. ඔහොම කිව්වේ ජාත්‍යන්තරයට අභියෝග කරේ. දැන් රටේ ඩොලර් නැහැ. බලන් ගියාම රටේ ඩොලර් හදලා තින්නේ අහිංසක අම්මලා. රට ගිහලා දහදුක් විඳලා වළම්පිකම් හොදලා ඒවයින් ගත්තු සල්ලි වලින් තමයි ඩොලර් රුපියල තින්නේ. මේ රටේ කිසිම දේශපාලකයෙක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ රටේ දේශීය කර්මාන්ත වලින් ගොඩනගලා ඉවරලා රටට ඩොලර් රුපියන්න බලලා නැහැ. බලන් ගියාම මහලොකුර කතා කරන අපි මේ දේශීය කර්මාන්ත ගොඩනගනවා මේවා හදනවා කියලා. කෝ දැන් අරේ පැලවත්තේ සීනි කර්මාන්ත ගැන කිව්වා. අපි සීනි මෙහෙම දෙනවා කියලා කිව්වා. දැන් ඉදිරියේදී සීනි හිගයක්. එතකොට ඒ අයගේ ළඟ ඉන්න හිත මිත්‍රයන්ට තමන්ගේ ඥාතින්ට ඒ අදාළ කම්පැනි වලට සමාගම් වලට විතර සීනි ගෙන්නන්න දෙනවා. එතකොට අපි අහනවා පිටකොටුවේ ඉන්න ඒ වෙලඳු ගෙන්නපු සීනි ඊට පස්සේ පැනලා අල්ලනවා. වැඩි මිලට දුන්නයි කියලා. මෙන්න ගබඩා කරගෙන හිටියා කියලා අල්ලනවා. එතකොට මේ සීනි වලටත් හැමෝටම මිලක් තියෙන්න ඕනේ. හැමෝම සාධාරණයෙන්. හැබැයි ගාන ගැසට් පත්‍ර ඔක්කොම සියලුම දේවල් ආපහු රිවර්ස් ගන්න. ඒ නිසා කඩමුදලාල්යම් දැන් ඒ අයම තීරණයක් කරන්න තියෙනවා තමන්ගේ ගැසට් එක තමන් ගහගෙන තමන්ට අදාළ විදිහට විකුණන. ඉතින් මෙහෙම යුගයක් තමයි මේ රටේ බිහි වෙලා තියෙන්නේ. පේනවා දැන් පෝලිං ගානේ මිනිස්සු යනවා. කිරිපිටි ඇත්තටම කිරිපිටි නැති වෙන එක හොඳයි රටේ. කිරිපිටි වලට අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි දන්නවා මේ රටේ ඕනම සතෙක් අපි දන්නවා සිව්පාවන් මේ හැමෝම කිරිබොන්නේ ටික කාලේ. සත්තු උනත් හරි කිරිබොන්නේ ටික කාලේ. හැබැයි අපේ දෙපයෙන් ඉන්න මිනිස්සු තාමත් වයසට ගිහිල්ලත් කිරි බොන්න පුරුදු වෙලා තියෙන. ඒ නිසා මේ කිරිපිටි නම් සුදුසු නැහැ කියන මතේ තමයි අපි ඉන්නේ. ඒ නිසා කිරිපිටි සුදුසුම නැහැ කියන එක තමයි අපි කියන්නේ. විශේෂයෙන්ම අපි අහන්නේ
දැන් මේ රටේ කෑලි විකුණනකොට විමල් වීරවංශලා කෝ කියන දේ තමයි අපිට විශේෂයෙන්ම අහන්න ඕනේ. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා රට එන්න අගාධයට යනවා. අනාගතයේ මේ පාලකයෝ ඔක්කොම ටික රටපණි. රට පැන්නම් පස්සේ දවසක මේ රට පාලනය කරා එක්ක චීනය, එක්ක ඉන්දියාව, එක්ක ඇමරිකාව. ඒක නිසා අපේ විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා අපි ඉල්ලනවා රැජිනගෙන් අපිට මේ රටට ලබා දුන්නු නිදාස එපා ආපහු මේ රට බාර අරගෙන අපිට හදලා දෙන්න කියලා. මොකද සුද්දා දීලා යනකොට රුපියලක්වත් ණය නැති රට පර සුද්දෝ ටික එක්කව වෙලා අන්තිමට බිලියන ගණන් ට්‍රිලියන ගණන් මේ රට ණය උගලකට හරවල ඉවරලා අනාගතයේ උපදින දරුවත් ඒ දරුවගෙන් උපදින දරුවත් ණය උගලකට හවු කරලා ඉවරලා මේ වලව් පැලන්තියේ සෙට් එකම එක්කව වෙලා රජ සැප විඳිනවා. ඒ මිනිස්සු ණය නැහැ. ණය මේ රටේ අහිංසක මිනිස්සු. ඒක නිසා අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් සමහරක් අය අපෙන් අහනවා ඔගොල්ලොනුත් මේ ආණ්ඩු ගේන්න ගියා නේද කඩේ කියලා. එහෙම අහනවා. ඇත්තටම අපි කියන්න ඕනේ ඒ දවස්වල තිබ්බ හොඳම විකල්පයට තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ හොඳම විකල්පයට. හැබැයි මේ වෙනකොට අපිට පේනවා එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රට කරගෙන යන්න මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිගොල්ලෝ ටික දෙන්නේ නැහැ. නැත්තම් කවුරු හෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කකුලෙන් අදිනවා. ඒ පරම්පරාවේ කවුරු හරි දන්නෙත් නැහැ අදින්නේ. රට කරගෙන යන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. ඒක නිසා රට කරගෙන යන්න බැරි නම් කරගන්න පුළුවන් කෙනෙක්ට දෙන්න කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. මොකද අපි දැක්කා එක එක්කෙනාගේ ව්‍යාපෘති සඳහා තම තමන්ගේ පුද්ගලික අපි කියන්නේ අරමුදල් වෙනුවෙන් ප්‍රඥා බන්දු කියලා මාස් එකෙන් රුපියල් 2ක් ගැහුවා. රුපියල් 2ක් ගැහුවා මාස් එකෙන්. හරියටම අපි දන්නේ නැහැ මාස් එකෙන් රුපියල් 2ද ගැහුවේ නැත්නම් ඊට වැඩි එකක් ගැහුවද කියලා. ඒ නිසා ඒ සම්බන්ධව විශේෂයෙන්ම හොයන්න ඕනේ. මොකද කාගේත් මේ තමන්ගේ තියෙන මේ ව්‍යාපෘති වලට අහිංසක ජනතාවගෙන් රුපියල් 2ක් කඩාගෙන වැඩක් නැහැ. ඒක නිසා අපි විශේෂයෙන්ම කියන්න බන්දුල මහත්තයාට ඔయిత වැඩිය හොඳයි බන්දුල මහත්තයා කැලණි පන්සල ළඟට ඇවිල්ලා ලේන්සුවක් දාලා හිඟා කෑවනම්. මොකද මේ වෙලාවේ කොරෝනාවෙන් බැට කන මිනිස්සු ඉන්නකොට බොහොම අමාරුවෙන් රුපියල් 200ක් දීලා හරි මිනිස්සෙක් සතොසට ගිහලා මාස් එකක් ගන්න. මොකද ඒක නැනෝ මාස් එකක් කියපුවම මිනිසුන්ගේ විශ්වාසයක් තිබ්බා විස බීජ යන්නේ නැහැ මේක සම්පූර්ණ ආරක්ෂාවක් තියෙනවා කියලා තමයි මිනිස්සු කියලා රුපියල් 200ක් දීලා සතොසට ගිහලා මාස් එකක් ගන්න. ඒ මාස් එකනුත් රුපියල් 2ක් ගැහුවා කියන්නේ ඇත්තටම ලැජ්ජ නැති වැඩක්. මොකද අහිංසක මිනිස්සයන් මේ මරාගෙන කනවා හැමෝම හූරගෙන කන පිරිසක් තමයි ඉන්නේ. ඒක නිසා සමහරක් වෙලාවට අපිට හිතෙනවා බන්දුල මහත්තයාට දුවලා දෙන්නෙක් ඉන්නේ හින්දා දෑවැද්දට අවශ්‍ය දේවල් හදාගන්න මේ රුපියල් 2 ගත්තද දන්නේ නැහනේ. ඒක නිසා ඒ සම්බන්ධවත් විශේෂයෙන්ම හොයන්න ඕනි කියන එක කියන්න ඕනේ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුල වැඩිම ගුටි කාපුවා වැඩිම ගිනි තියපු එකම ඇමතිවරයා ඇවිල්ලා මහින්දානන්ද අලුත්ගම. එතකොට අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන වැඩ කරන්න බැරි නම් ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ අයව අයින්ට කරනවා කියලා. එතකොට අපි කියන්න ඕනේ ජනාධිපතිතුමාට ඉදිරියේදී යම් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එනවනම් මෙන්න මේ ගුටි කාලා ගිනි තිබ්බ මේ මහින්දානන්ද අලුත්ගමගේ කියන කටමත දොඩෝන දේශපාලකයන් ඉවත් කරන්න කියන පණිවිඩය අපි මතක් කරනවා. මොකද හැමදාම මොන හෝ නාලිකාවක ප්‍රවෘත්තියක් දැම්මොත් මහින්දානන්දට එල්ලලා ගහනවා. පොල් පිටි වලින් ගහනවා, භූමි තෙල් දාලා ගිනි තියනවා, පෙට්‍රල් දාලා ගිනි තියනවා. ඉතින් මෙවැනි අමාත්‍යවරයෙක් මෙච්චර සවුත් වෙලා මේකට ඉන්නවට වැඩිය හොඳයි. ඇත්තටම මේ අමාත්‍යංශයෙන් වැදගත්කමක් තියෙනවා නම් ඉල්ලා ආස්තනක. මොකද අපි දැක්ක රෝහන් ලත්තත් මහත්මයා නම් තමන්ගේ අතින් උණු වැරද්ද පිළි අරගෙන ඒ අදාළ අමාත්‍යංශයෙන් ඉවත් වෙලා ගියා. කොන්දක් තියෙන මේ මිනිස්සයාට. ඇත්තටම කොන්දක් තිබ්බ හින්දා තමයි අයින්ට වෙලා ගියේ. ඒ වගේ පිට කොන්දක් තියෙනවා නම් අපි කියනවා උදේ ගම්මන්පිල මහත්මයාට කනිජ තෙල් සංස්ථාවෙන් ලාභ ලබන්න බැරි නම් අයින්ට වෙන්න. මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාට කියන කෘෂිකර්මය දියුණු කරන්න බැරි නම් ඒකට අවශ්‍ය දේවල් දෙන්න බැරි නම් ඒ අමාත්‍යංශ වලින් ඉවත් වෙන්න. ඒක තමයි සුදුසුම දේ. සුදුසුම දේ ඒක නිසා අපි මෙන්න මේ කෙටි මාධ්‍යම අද දිනේදී අපි අවසන් කරනවා. මොකද මේ රට දැන් එන්න විනාශයක් කරා තමයි යන්නේ කියන එක පැහැදිලිව අපි කියනවා. ඒක කියලා මේ ආණ්ඩුවට සෝදාපලෝපණය කරලා ඔබතුමාට මේකෙන් ගැලවෙන්න බෑ. මොකද ගැලවෙන්න බැරි අපේ ජනබල පක්ෂයේ හැටියට ඔබතුමා කියන විදිහටම කඩේ ගිය වැඩිම කඩේ ගිය ලංකාව පුරාම ගෝඨාභය මහත්තයා මේ ආණ්ඩුව පත් කරන්න ඔබතුමා සෑහෙන මහන්සි දවුනා. මම නම් බොරු කියන්නේ නැහැ. ලංකාව පුරාම නම් අපි ගියේ නැහැ. නමුත් ඒ මොහොතේ අපි දැක්ක රට තිබ්බ තත්ත්වේ. ඒ තිබ්බ තත්ත්වය අනුව තමයි දැන් මොකද මම විතරක් නෙමෙයිනේ 69 ලක්ෂයෙන් එක පුද්ගලෙන් මම. හැබැයි එහෙම 69 ලක්ෂයෙන් එක පුද්ගලයෙක් වෙලා ආණ්ඩුව කරන වැරදි දැක දැක නිහඬව ඉන්නවනම් අන්න උ නිවටේ. හැබැයි අපි ආණ්ඩුව කරන වැරදි දැක දැක ඒව විවේචනය කළ සමාජයට පෙන්නනවා ආණ්ඩුවේ වැරදි අපි පෙන්නනවා. ඒ නිවිට නොවන නිසා නිවිට මිනිස්සු තමයි දැක දැකත් නිහඬව පාඩු ඉන්නේ. හැබැයි අපි දැක්ක තැන රජයේ හෝ අපි දැන් අපි පත් කරපු ආණ්ඩුවක් කියනවා. ඔව් අපි ගියා මේ ආණ්ඩුවට අපි කඩේ ගියා කියනව නෙමෙයි. 69 ලක්ෂයක් මේ රටේ මිනිස්සු කඩේ ගියා. 69 ලක්ෂ ජනතාවක් කඩේ ගියා. මොකද ඒ මොහොතේ සජිත් ප්‍රේමදාසට වැඩිය
හොඳම විකල්පය තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මොකද ඔහු ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට මේ රටේ කරපු ව්‍යාපෘතිය ඔහුගේ දැක්ම මිනිස්සු දැක්කා. ඒ තුලින් තමයි හිතුවේ රටේ ජනතාව මේ නායකයාවුත් රට හරියට හදයි කියලා. හැබැයි අපි විශේෂයෙන්ම මෙහෙම දෙයක් කියන්න ඕනේ. අපි ආණ්ඩුව විවේචනය කරනවා වගේ අපි මෙන්න මේ දේත් කියන්න. මොකද මේ ආණ්ඩුව බාරගත්ත දවසේ ඉඳන් වත්මන් ජනාධිපතිවරයා රට ඇත්තටම තිබ්බේ වසංගත තත්ත්වයක. එතකොට ඒ වසංගතේ පාලනය කරන මිසක් රටේ සංවර්ධනය ගැන එතුමාට හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ. හැබැයි ඒ පැත්තෙන් අපි ඒ ගැන හිතන්න ඕනේ. මොකද තව කාලයක් තියෙනවා. දැන් වසංගතේ නිමා වීගෙන යනවා. ඉදිරි කාලෙදී අපි බලමු මේ රටේ මේ වත්මන් ජනාධිපතිතුමා කොහොමද වැඩපිළිවෙල කරගෙන යන්නේ කියලා. අපි කියන්නේ ජනාධිපතිවරයා විවේචනය කරනව නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාත් එක්ක ඉන්න මේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിගොල්ලෝ ඇමතිගොල්ලෝ ගැන තමයි අපි විවේචනයට ලක් කරන්නේ. දැන් අපේ ජනතාවට දේශපාලන පැත්තක් වෙනවා මම හිතට දේශපාලනඥයෝ එපා වෙලා තියෙනවා. ඔව්. ඒ ඔබතුමා හිතන විදිහට 2025 මොන වගේ සිස්ටම් එකක් දෙන්න ඕනේ? ඒ කියන්නේ මේ ඡන්ද ක්‍රමයක කොහොමද රට පාලනය කරන්න මොකක්ද වෙන්න ඕනේ? යෝජනා. ඔව්. එතකොට අපිට කියන්න තියෙන්නේ 2025 දැන් අපි දන්නවා ඒ කාලේ ඉඳන් මේ වෙනකන් අවුරුදු 5න් පාට ඔලු ගෙඩි මාරු වෙන සිස්ටම් එකක්නේ. හැබැයි අපි කියන්නේ මෙන්න මේ රටේ දැන් මේ ආණ්ඩු පක්ෂයේ හැම පැත්තෙම ඉන්න මැති ඇමතිගොල්ලෝ ටික ඉන්නවනේ. අපි ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් 2025 මෙන්න මේ අයට මේ ඇමතිගොල්ලොන්ට මේ ඇමතිගොල්ලොන්ගේ පුතුන්ට නාම යෝජනා දෙන්න එපා. ඒ නාම යෝජනා දීම තුලින් තමයි මේ රට මේ තරන්ට අගාධයට යන්නේ. මොකද කොමිස් ගහන්න බලන් ඉන්න එක කට්ටියක්. ඒ නිසා එක පැත්තක් විනාශ වෙලා යනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා 2025 මෙන්න මේ මැති ඇමතිගොල්ලොන්ට නාම යෝජනා දෙන්න එපා. විශේෂයෙන්ම මේ රට විනාශ කරන ජාතික ලැයිස්තුවෙන් පට්ට හොරුන් ඇතුළට ගන්න එක නවත්තන්න ඕනේ. ඒක තමයි අපි ඉල්ලන්නේ 2025 නැත්තම් මේ අගාධයටම තමයි රට යන්නේ. කවුරු ආවත් ওই ටික තමයි වෙන්නේ. ඒ 2025 ඔබතුමා කියන්නේ ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව එනවා තමයි ඔබතුමා කැමති. අපි කියන්නේ 2025 අපිට දැන් පැහැදිලිව පේනවනේ. නායකයෙක් නැහැයි කියන එක රටේ. රටට නායකයෙක් නැහැ 2025. අපිට පේනවා ඊළඟට එන්න බලාගෙන ඉන්නවා අනුර කුමාර. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස. අපි දැක්කා සීන ලෝකයක අතරමං වෙලා හිටිය පාටලි චම්පික රණවක මහත්මයා. හැබැයි ඒ හැමෝම ගත්තම මේ හැමෝම මේ රටේ දේශපාලනය කරපු කට්ටිය. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය තියෙනකොට ඒ ආණ්ඩු බලය පැත්තේ හිටපු මිනිස්සු තමයි මේ ගොඩක් ඉන්නේ. කවුරු කොහොම හිටපොත් මේ අය කරපු දෙයක් නැහැ. මේ අය හැමදාම කරේ ඒ අයගේ මඩිය තද කරගන්න. ඒක නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා 2025 නාම යෝජනා දෙනකොට පර්ණම පාර්ලිමේන්තුවේ ඡන්දෙ ඉල්ලපු කට්ටිය ඉන්නවා. නැවත වතාවක් ඒ අයට අවස්ථාවක් දෙන්න එපා. ඒ නිසා අපි ඉල්ලනවා ජනාධිපතිතුමා පුළුවන් නම් මේ විවස්ථාවට අලුත් විවස්ථාවක් ගේනවා කිව්වා එතුමා. ඒ විවස්ථාවට පුළුවන් නම් ඇතුළත් කරන්න 2025ට ඒ කියන්නේ ඕනම මැති ඇමති කෙනෙක්ට අවුරුදු 5යි ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. ඊළඟට ඒ අය විශ්‍රාම යන්න ඕනේ. නැත්තම් අවුරුදු 50 සම්පූර්ණ වුණාම පසුව සියලුම දේශපාලකයෝ විශ්‍රාම යන්න ඕනේ විශ්‍රාම වැටුපක් අරගෙන. මොකද රට විනාශ කර කර කාබාසිනියා කර කර ඉන්නවට වඩා හොඳයි විශ්‍රාම වැටුපක් අරගෙන විශ්‍රාම යන එක. හැබැයි මේ රටේ බලන්න අවුරුදු 50ට වැඩි දේශපාලකයෝ ඔක්කොම පාර්ලිමේන්තුව තුල ඉන්නේ. හිතන්න ඥානයක් නැහැ. මේ අයගේ ඇත්තම ස්නායු පද්ධතිය බව සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා තියෙන ඒ අය තමයි මේ රට පාලනය කරන්නේ. ඉතින් එහෙම අයගෙන් මේ රට අනාගතේ රට බැබලෙයි කියන හිතන්න බෑ. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයා වුණත් හරි අවුරුදු 55ට වැඩි නම් ඉවත් වෙන එක තමයි හොඳ. අපි කියන අවුරුදු 40ත් 55ත් අතර සීමාව තුල හොඳටම ඇති දේශපාලකයෝ. ඒ නිසා ඕනම කෙනෙක්ට වසර 5ක් විතරයි දෙන්නේ. ඒ වසර 5 තුලදී පුළුවන් නම් Tamanට කරන්න. හැබැයි ඒකත් අධීක්ෂණය කරන්න ඕනේ. මාස 6ක්වත් එක අමති කෙනෙක්ට දීලා බලන්න ඕනේ. එයා එයාගේ රාජකාරිය කරනවා. එයාගේ අමාත්‍යංශයේ අදාළ වැඩ ටික කරනවාද වැඩ කොටස කරනවා. එහෙම කරන්නේ නැත්නම් ඒ අමාත්‍යරයා වහම ඉවත් කරනවා. ජනතාවගේ මනාපෙන් පත් වෙන්න පුළුවන්. නමුත් ජනතාවගේ මනාපෙන් පත් වෙලා වැඩේ කරන්නේ නැත්නම් ඒ අය ඉවත් කරන්න. ඒක තමයි හොඳම දේ අපි කියන්නේ. ඇත්තනම කියනවා නම් දැන් අපි දැක්කා රටට කීර්තියක් ගේන්න ඉස්සර තිබ්බේ ඇත්තනම අපේ ක්‍රිකට් ක්‍රීඩාව. එතකොට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇත්තනම රටට ලොකු ගෞරවයක් වගේම කීර්තියක් ගෙනවා. එතකොට ඒ වගේම තමයි මුළු ලෝකයක් අඳුන ක්‍රිකට් ක්‍රීඩකයෝත් බිහි වුණා. ලසිත් මාලිංගලා, එතකොට කුමාර් සංගක්කාරලා, මහේල ජයවර්ධන, අපේ පෞගිය අර්ජුන රණතුංග මහත්මයා රටට මාරම කීර්තියක් ගෙනාවු මිනිස්සු මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. හැබැයි මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවත් වලපල්ලට යනවා අපි දැක්කා. ක්‍රීඩාවත් විනාශයි. එතකොට එහෙම වෙලා තියෙනකොට රටට කීර්ති නාමයක් නැහැ. අපි දැක්කා ඒ එක්කම අර පැරා ඔලිම්පික් කුලලෙදී අපි දැක්කා අපේ රටේ රණවිරුවෝ ගිහිල්ලා රටට රම් පදක්කම් පවා ගෙනාවා. තමන්ගේ වීරෝදාර රණවිරුවා ඒ උදාර රණවිරුවා ගිහිල්ලා රටට ගිහිල්ලා රම් පදක්කම් ගෙනලා රටට අභිමානයක් ගෙනාවා. ඒ රණවිරුවා. ඉන්පසු අපි දැක්කා මේ මෑත යුගයේදී කලා ශ්‍රේෂ්ඨයේ සම්බන්ධව අපි දැක්කා යෝහානි කියන ඒ ආදරණීය කලාකාරණිය ලෝකයේම මේ වෙනකොට මුළු ලෝකක්ම හඳුනන ගායන ශිල්පිනියක් වුණා.
මුළු ලෝම ලංකාව ගැන දැනගත්තා. ලංකාවට ලොකු කීර්තියක් ගෙනාවා. ලොකු ප්‍රසාදයක් ගෙනාවා. හැබැයි ඒ ප්‍රසාදයක් ගේනකොට අපේ රටේ පාලකයෝ මොකද කරේ? අපේ රට විනාශ කරන අප්‍රසාදයට ලක් කරන බංග්ලාදේශයෙන් පවා ගිහිල්ලා ණය ගත්තා. අපේ රටේ පාලකයෝ. අර රටවල් වලට ගිහලා අච්චර රටට කීර්තියක් ගෙනාව ලොකු ලොකු රටවල අපේ පාලකයෝ මොකද කරන්නේ? ඒ රටවල් වලට ගිහිල්ලා අත් දෙක මෙහෙම තියලා හිඟමනේ යනවා. හිඟමනේ යන පාලකයෝ ටික රට අපකීර්තියට පත් කරපු. ඒක නිසා අපිට පේනවා දේශපාලකයාට වැඩිය මේ රටට කීර්තියක් ගේන්න පුළුවන් කලාකරුවටයි ක්‍රීඩකයටයි. ඒක නිසා මෙන්න මේ අයට ඇත්තටම අතහිත දෙන්න ඕනේ. අපි දැක්ක එතනදිත් සමහරක් අපේ මාධ්‍ය සහෝදරයෙක් අහනවා. මම හිතන මේ මාධ්‍ය සහෝදරයා නුසුදුසු ප්‍රශ්නයක් එතනදී ඇහුවේ. සමහරකට අපේ රටේ තත්ත්වය අනුව ඔව් අහනවා වෙන්න පුළුවන් ඒක. අපි මේ මාධ්‍ය සහෝදරයන් අපි දොසක් කියන්නේ නැහැ. නමුත් රටේ තත්ත්වය අනුව මොකද ප්‍රසිද්ධිය තුලින් ගොඩක් අය දේශපාලන එන්න බලන හින්දා තමයි ඔව් මේ ප්‍රශ්නේ අහන්නේ නැත්තේ. නමුත් අපි දැක්ක මේ මාධ්‍යවේදී අහනවා එච්චර රටට කීර්තියක් අරගෙන ආපු ඒ කලාකාරණියගෙන් දේශපාලනයට එනවද කියලා. අප්පිරියයි ඒවා. යෝහානිට අප්පිරියයි ඒවා. මොකද ඊට වැඩිය හොඳ කීර්ති නාමයක් අරගෙන ලොවක් හඳුන්වනවා කියන්නේ මේ වගේ මේ ජරා වලකට ඇවිල්ලා වැටෙයිද? විනාශ වෙයිද? ඒ වගේ තැන් වලට නම් ඇත්තට අර කුණහාපර සින්දු කියන අර කුණහාපර රැප් හදන එවුන්නන් රින්ගයි ඔය පාර්ලිමේන්තු වලට. ඒක නිසා ඔය අම්මා අප්පා අක්කලාව විකුණන් කන එවුන් රින්ගයි ඔය පාර්ලිමේන්තුවේ ඒ වගේ කලාකරුවෝ. ඒක නිසා පහුගිය කාලෙත් අපි දැක්ක සමහරක් කලාකරුවෝ දැන් හොයන්නත් නැහැ නෙළුම් පොහට්ටු අතේ තියාගෙන සින්දු කිව්ව කලාකරුවෝ දැන් මාව මල්ල ගන්නවා. දැන් සමහර අපි දන්න මෙතන ඉන්න මාධ්‍යවේදීන් අහනවා මේ ඔයගොල්ලෝ තාණ්ඩුවට කඩේ ගියා නේද කියලා. අපි අහනවා අර නෙළුම් පොහට්ටු අතේ තියාගෙන සින්දු කියපු කලාකරුවෝ ඒ සද්ද නැහැ. ඒ කතා කරන්නෙත් නැහැ. අපි දැක්ක විරුඳු කිව්ව සමහරක් කලාකරුවෝ මේ රට විකුණනකොට ඒ පැත්තට ඇවිල්ලා අපි දැක්ක මේ මැතිවරණ වේදිකාවල විරුඳු කිව්වා. දැන් මේ විරුඳු කියන්න තියා බයිලා කියන්නවත් කෙනෙක් නැති වෙලා තියෙන්නේ මේ රටට. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.